ආයිබෝන් දරුවනේ ස්වාධීන රූපවාහිනිය විසින් මෙහෙවන ITN තක්ෂිලාව පාඩම් මාලාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. SFT විෂය ධාරාව යටතේ අපේ ඊළඟ පාඩම් මාලාව අපි දැන් ආරම්භ කරනවා පුතේ. මේ වැඩසටහනේදී අපි කරගෙන යන්නේ වේගවත් රිවිෂන් මාලාවක්. ඒ කියන්නේ ඔබට පාඩම පුළුවන් තරම් වේගෙන් මතක් කරලා පාඩමේ අත්‍යවශ්‍ය කොටස් ඊට පස්සේ අපේ පාඩමට අදාළ පුංචි ගාණක් හදලා ඒ ටික නැවත ඔබට විභාගයකට සූදානම් කරවීම තමයි කරගෙන යන්නේ. අපි යටතේ අද තාපය කියන පාඩම් කොටසෙන් භෞතික විද්‍යාව ලොකු පාඩමක් විශාල පාඩමක් තාපය මගින් තමයි ඔබට අපිව සම්බන්ධ කරන්නේ ඔබට මේ පාඩම් මාලාවත් සමග. හොඳයි. එනම් පුතේ අපේ තාපය කොටසට එනවා. අපි තාපයේ ඉස්සරහට යමු දරුවනේ. ඔයගලන්ට ඒ අතරේ බලා ගන්න පුළුවන් අපේ අත්‍යවශ්‍ය සටහන් ටික ඔයගලන්ගේ ස්ලයිඩ් විදියට දානවා. එතකොට ඒ අර්ථය ඔයගලන්ට මොනෝම හරි අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් පුංචි සටහනක් දාගන්න අවහැකියාව තියෙනවා. ඒ අතරේ ඔයගලන්ට මේ සටහන ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ www.itn.lk/takshalawa කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට මේක නැවත මේකේ PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ITN ශ්‍රී ලංකා 2.0 කියන YouTube channel එක හරහා නැවත මේ පාඩම ඔබට නරඹන්න පුළුවන් ඕනෙම වෙලාවක. හොඳයි. එහෙනම් අපේ තාපය පාඩම ගැන කතා කරොත් පුතේ විශාල ඒකකයක් දීර්ඝ ඒකකයක් ඒ වගේම ඔයගොල්ලෝ බැලුවොත් එහෙම හැම අවුරුද්දකම වගේ සැලකිය යුතු ලකුණක් ඔබට ලබා දීපු ප්‍රදානය කරපු පාඩමක්. ඒ පාඩම අපිට මේ වගේ කාල සීමාවකින් එකපාරට අවසන් කරගන්න බැරි වෙන පාඩමක්. නමුත් අපි පුළුවන් උපරිමයක් උත්සාහ කරමු පාඩමේ 90%ක්වත් අවසන් කරගන්න ඔබට පුනරීක්ෂණය කරලා අවසන් කරන්න. හොඳයි අපේ යනවා පුතේ අපේ පාඩමේ ඊළඟ ස්ලයිඩ් එකට බලන්න. අපේ ගත්තොත් එහෙම තාපය පාඩම් මාලාව යටතේ අපි තාපය පුතේ ප්‍රධාන කොටස් කීපයකට බෙදලා නැත්නම් ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරලා තමයි මේ තාපය පාඩම් මාලාව ඔබට සකස් කරලා තියෙන්නේ. එතකොට මේ යටතේ අපේ මුලින්ම කතා කරනවා පුතේ තාපය උෂ්ණත්ව මිතිය ඕගොල්ලන්ට මතක ඇති. උෂ්ණත්ව මිතිය යටතේ අපි කරන්නේ උෂ්ණත්වය මැනීම. ඒ යටතේ සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින් ඒකක සම්බන්ධව ඕගොල්ලන්ට කතා කරනවා. හරිද පුතේ? ඊළඟට අපි කතා කරනවා තාප ප්‍රසාරණය කියන කොටස. ඒ කොටස තමයි අපේ මුලින්ම පටන් ගන්න මේ කොටසේදී තාප ප්‍රසාරණය. ඊට පස්සේ අපි කතා කරනවා තාප හුවමාරුව. ඊට පස්සේ තාප සංක්‍රමණය. ඔන්න ඔය කියන ශීර්ෂ ටික යටතේ තමයි අපි අද අපේ පාඩම මෙහෙවගෙන යන්නේ. එහෙනම් මුලින්ම පුතේ අපි එනවා අපේ පාඩමට තාපයේ අණු. මොකක්ද තාපය කියලා කියන්නේ? හරි තාපයේ අණු. පුතේ මොකක්ද තාපය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් තාපයේ යටතේ ස්ට්‍රක්චර් එකක් ඇහුවොත් විශේෂයෙන්ම පොන්චේ ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා තාපයේ අණු කුමක්ද කියලා. එතකොට තාපයේ අණු කුමක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ මොකක්ද? උෂ්ණත්ව විපර්යාසයක් නිසා හටගන්න ශක්ති ප්‍රවාහයක්. උෂ්ණත්ව විපර්යාසයක් හේතුවෙන් හටගන්න ශක්ති ප්‍රවාහයක් අපි කියනවා පුතේ මොකක්ද? තාපය. හරි උෂ්ණත්ව විපර්යාසය. දැන් අපි කතා කරනවා අපේ ඊළඟ කොටසට එනවා මොකක්ද මේ උෂ්ණත්වය කියන්නේ කියලා. දැන් උෂ්ණත්ව විපර්යාසයක් නිසා නම් දරුවනේ තාපය හටගන්නේ. හරි මොකක්ද මේ උෂ්ණත්වය කියන්නේ කියලා අපි බලමු. හරි එහෙනම් අපේ උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා බලන්න කලින් හරි මම පුංචි පැහැදිලි කිරීමක් ඕගොල්ලන්ට කරලා ඉන්නම්. බලන්න. අපි ගත්තොත් දරුවනේ මේ ලෝකේ පවතින සමස්ත සියලු පදාර්ථව හැදිලා තියෙන අංශු වලින්. අපි පරමාණු කිව්වත් අණු කිව්වත් ඒක නිවැරදි. එතකොට මේ පරමාණු නැත්නම් මේ පදාර්ථ සෑදිලා තියෙන මේ සමස්ත අංශු පුතේ කම්පණය වෙමින් තමයි ඉන්නේ. දැන් මේ බෝඩ් එක ඇදලා තියෙනවා ප්ලාස්ටික් වලින්. හරි ඔයාලා අපේ සෛල වලින්. හරි මේ ලී බංකුව ලී අදාළ ලී පරමාණු නැත්නම් ඒ ලී කියලා පරමාණු නැහැ. ඒ අදාළ සංයෝග අණු වලින් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් පුතේ පවතින්නේ කිසියම් වූ මධ්‍ය ලක්ෂයක් වටා මොනපණේ වෙවිද කම්පණය වෙවි තමයි ඉන්නේ. මේගොල්ලෝ ඒ වගේ කම්පණය වෙවි ඉන්නේ. පැහැදිලිද? එහෙනම් අපේ ඔය විදිහට මේක කම්පණය වෙවි ඉන්නේ. එතකොට මෙයාලා පුතේ මෙන්න මේ කම්පණය වෙනකොට මෙයාලා අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙනවා. මෙයාලා අතර ඝර්ෂණ බල හට ගන්නවා, අවේගී බල හට ගන්නවා. ඔය බල නිසා හරි මේකේ උෂ්ණත්වය ඉහළ යනවා පුතේ. නැත්නම් මේකේ උෂ්ණත්වයක් යම් අගයක පවතිනවා. මෙන්න මේ කම්පන නැත්නම් අපි ගත්තාම මේ කිසියම් පදාර්ථයක් සෑදිලා තියෙන මේ අණු පරමාණු වල මේ කම්පන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි පුතේ අපි උෂ්ණත්වය කියලා කියන්නේ. එතකොට කම්පන චාලක ශක්තිය ගොඩක් වැඩි නම් උෂ්ණත්වය වැඩි. කම්පන චාලක ශක්තිය පුතේ ගොඩක් අඩු නම් උෂ්ණත්වය මොකයිද? අඩුයි.
ඔන්න ඔය විදිහට තමයි අපි කියන්නේ නම් උෂ්ණත්වය යනු මොකක්ද? කිසියම් ද්‍රව්‍යයක් සෑදී ඇති අණු පරමාණු වල මධ්‍යන්නේ චාලක ශක්තිය පිළිබඳ හරි මිනුමක් උෂ්ණත්වය කියලා කියනවා. ඕකේ බලන්න ඔයාලට පොන්චි නෝට් එකක් දාගන්න පුළුවන්. හරි. එහෙනම් මධ්‍යන්නේ චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි කතා කරනවා පුතේ මේ උෂ්ණත්ව විචලනය. හරි. උෂ්ණත්ව විචලනය කියලා කියන්නේ මෙහෙමයි දරුවනේ. හරි. උෂ්ණත්ව විචලනය ගත්තාම මේකේ උෂ්ණත්ව වෙනස් වීම. දැන් උෂ්ණත්වයේ වෙනස් වෙන ආකාර දෙකයි. මොකක්ද? එකක් උෂ්ණත්වය වැඩි වෙනවා. දෙක උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් පුතේ එහෙනම් කිසියම් වස්තුවක් මොකද්ද මේ උෂ්ණත්වය වැඩි වෙනවයි කියන්නේ. හරි. එහෙනම් අපි මෙයාට මොකද කරන්නේ? අපි මෙයාට තාපය කියන ශක්තිය සපයනවා. තාපය කියන ශක්තිය සපයපුවාම මේක ඇතුලේ තියෙන පුතේ අණු පරමාණු වලට හැකියාව තියෙනවා මේ තාපය උරා ගන්න. හරි. තාපය උරා ගත්තම මේගොල්ලෝ අර වෙනදාට වඩා වැඩි වේග වලින් මොන කම්පණය වෙන්න පටන් ගන්නවා. වැඩි විස්තාර වලින් ඇත්තටම වැඩි විස්තාර වලින් ඔහොම කම්පණය වෙන්න පටන් ගන්නවා. කලින් ඔහොම අපි ගත්තාම බොහොම සරලව කම්පණය වෙවිත් යනවා. විශාල වශයෙන් ඔහොම කම්පණය වෙන්න පටන් ගන්නවා අපි තාපය සපයනකොට. එතකොට මේවා අතර ගැටුම් ඇති වෙලා අන්න පුතේ මේක රත් වෙනවා. අපි කියන උෂ්ණත්වය වැඩි වුණා. එහෙනම් මොකද්ද වෙන්නේ? කිසියම් පදාර්ථයකට තාපය සපයනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් ඔකේ අනිත්‍ය කතන්දරේ පුතේ මොකක්ද? දැන් පදාර්ථයකින් අපි තාපය උරා ගන්නවා. දැන් මේ අංශු වල තිබෙච්ච තාපය අපි උරා ගන්නවා. තාපය අපි එළියට ගත්තොත් මේ අංශු සතු ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩු වෙලා ඒගොල්ලෝ එන්න පුතේ කම්පණය වෙන වේගය අඩු වෙනවා. හරි. වේගය අඩු වෙලා දරුවනේ. හරි. මෙන්න මේක යම් වෙලාවක නවතිනවා. ඕගොල්ලන්ට උෂ්ණත්ව මිතිය අර පාඩමේ මුල කොටසේදී මම ඒක විශේෂයෙන් දාලා නැහැ මෙව්වේදී. ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් නිසා අපි කතා කරනවා යම් මොහොතකදී මේ ලෝකේ තියෙන සමස්ත සියලු පදාර්ථවල මේ අණු වල කම්පන චාලක ශක්තිය නතර වෙනවා පුතේ 0 වෙනවා. හරි. හෙවත් අණු නිශ්චල වෙනවා නතර වෙනවා. ඔන්න ඔය අණු නතර වෙන වෙලාව තමයි අපි කියන්නේ පුතේ මොකක් කියලාද? ඕකට අපි කියනවා පුතේ හරි කෙල්වින් බිඳුව හෙවත් අපි කියනවා පුතේ নিরপেক্ষ ශුන්‍ය. හරි. මෙන්න මේ උෂ්ණත්වය මේක සෙල්සියස් අංශක -273ක විතර අගයක් පුතේ. එහෙනම් අපිට කිසියම් පදාර්ථයක් සෙල්සියස් අංශක -273ට සීතල කරොත් මේකේ තියෙන අංශු වල පුතේ කම්පන චාලක ශක්තිය ශුන්‍යයි. ඒ කියන්නේ මෙතනින් එහාට තව දුරටත් ලෝකේ තියෙන කිසිම දෙයක් සීතල කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් ලෝකේ පැවතින්න පුළුවන් අඩුම උෂ්ණත්වය තමයි අපි කියන්නේ කෙල්වින් බිඳුව හෙවත් নিরপেক্ষ ශුන්‍ය කියලා කියන්නේ ඕක. ඕක උෂ්ණත්ව මිතියේදී අපි ඔయిత වඩා චුට්ටක් විස්තරාත්මකව කතා කරනවා. නිතර අපිට ගණිතයේ යෙදෙන්නේ නැති නිසා හරි කෙල්වින් යෙදෙනවා. නමුත් මේ මූලික මූල ධර්ම යෙදෙන්නේ නැති නිසා අපි මම මේ කොටසේදී ඔයගොල්ලන්ට මතක් කරන්න දාලා නැහැ. හරි. එහෙනම් අපි එනවා පුතේ. ඕක අපි කතා කළේ උෂ්ණත්ව මිතියේදී උෂ්ණත්වයේ අඩුවීම සහ උෂ්ණත්වයේ වැඩිවීම කියන එක. එහෙනම් තාපය සපයනවා නම් උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය ඉවත් කරනවා නම් උෂ්ණත්වය අඩු වෙනවා කියන එක කතා කරා අපි එනවා. එහෙනම් එන්න පුතේ අපි මේ තාපයේ යටතේ අපේ ප්‍රධාන අදියර අපි කතා කරන තාප ප්‍රසාරණය කියන තැනට. පැහැදිලිද? අපි එනවා ඉස්සරහට යම් පුතේ තාප ප්‍රසාරණය කියන තැන. ඔන්න තාප ප්‍රසාරණය. පුතේ බලන්න ඔය ස්ලයිඩ් එකෙත් ඕගොල්ලන්ට තාප ප්‍රසාරණය යනු කියලා දීලා තියෙනවා. ඒතර ස්ලයිඩ් එක කියවන්නේ. එතකොට S2ට ඕක දෘශ්‍යමාන වෙනවා. හරි. අපිට මතක තියාගන්න පුළුවන් මීඩියා දෙකක් තියෙනවා. S2යි. ඊට පස්සේ අපි කතා කරද්දි කනට ඇහෙනවා. ඔබට මේ මාසයක් ඕක මතක තියාගන්න අමාරුවක් නැති වේවි. බලන්න. එතකොට අපි ගත්තොත් පුතේ මේකේ කිසියම් පදාර්ථයකට අපි තාපය සපයනකොට හරි මේ පදාර්ථයට අපේ තාපය සපයනකොට මෙයා මේ තාපය අරගෙන පුතේ මෙයාලගේ අනුකම්පන චාලක ශක්තිය වැඩි වෙනවනේ. එතකොට වැඩි විස්තාර වලින් මේගොල්ලෝ කම්පණය වෙන්න ගන්නවා. එතකොට වැඩි විස්තාර වලින් කම්පණය වෙනකොට මේ අංශු අතර තියෙන ગેප් එක මේ අංශු අතර තියෙන පරතරය ටිකක් වැඩි වෙනවා පුතේ. පැහැදිලිද? දැන් අපි ගත්තාම අපේ ඔය මුලින් ස්ලෝ සින්දුවකට ස්ලෝ බීට් එකකට අපි නටනකොට පොඩ්ඩක් ඇඟ හොල්ල ඉද්දි අපිට වෙඩි ඉඩක් යන්නේ. නමුත් ඒක වේග රිද්මයක් බවට පත් වෙනකොට අපි අතපය විසිකලා නටන්න ගන්නකොට අන්න ළඟපාත අපිට ලොකු අවකාශයක් ඕන වෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ මේ අංශු වලට ලොකු රේන්ජ් එකක් ඕන වෙනවා පුතේ කම්පණය වෙන්න. ඒ කම්පණය වෙන්න ලොකු රේන්ජ් එකක් ඕන වෙනකොට මේ අංශු අතර පරතරය පුතේ බිඳක් නැත්තම් අපි ගත්තාම අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් සෑම අංශුවකම පරතරය වැඩි වෙනවා. මේ පරතරය මේ ગેප් එක වැඩි වෙනකොට දරුවනේ මේ ප්‍රමාණයෙන් නැත්තම් මේ පදාර්ථය ප්‍රමාණයෙන් විශාල වෙනවා.
ඔන්න ඕකට අපි කතා කරනවා පුතේ මොක කියලාද? ප්‍රසාරණය කියලා කතා කරනවා. ඕක රේඛීය වශයෙන් සිද්ධ වෙනවා නම් අපි රේඛීය ප්‍රසාරණය කියලා කතා කරනවා. වර්ගඵලයේ මේ පෘෂ්ඨය වගේ වර්ගඵලයක් ලොකු වෙනවා නම් අපි ඕක වර්ගඵල ප්‍රසාරණය කියලා කතා කරනවා. ඊට පස්සේ ඕක පුතේ අපි පරිමාවක්. හරි. මේකේ ප්‍රමාණයක්. දැන් වතුර වගේ ගත්තාම පරිමාවක් විදිහට වැඩි වෙනවා නම් ඕක අපි කතා කරනවා පුතේ මොනවා ප්‍රසාරණය කියලාද? පරිමා ප්‍රසාරණය කියලා අපි සාකච්ඡා කරනවා. හොඳයි. එහෙනම් අපි ඔන්න ප්‍රසාරණය කියන කතන්දරේ අපි ඒකේ ස්ලයිඩ් එකක් චුට්ටක් කියව ගත්තොත් හරි බලන්න චුට්ටක් ප්‍රසාරණය කියන තැනට මම මේකේ කියවන්නම්. වස්තුවක තාපය සැපයීමේදී අණු පරමාණු වැඩි විස්තර වලින් කම්පණය වීම හේතුවෙන් අණු පරමාණු අතර පරතරය වැඩි වේ. මේ හේතුවෙන් උෂ්ණත්වය වැඩි කිරීමේදී පදාර්ථයේ පරිමාව විශාල වීම ප්‍රසාරණය ලෙස හඳුන්වයි. බොහොම සරලව ඔයාලට ওই අයිඩියා එක තියෙන්න ඕනේ. හොඳයි. එහෙනම් පුතේ අපි යනවා ප්‍රසාරණයේ අධීර ටිකට. මොනවද ප්‍රසාරණයේ අධීර ටික? හරි. අපේ ඊළඟ ස්ලයිඩ් එකේ පුතේ අපි කතා කරනවා ප්‍රසාරණයේ අධීර. මොනවද ප්‍රසාරණයේ අධීර ටික? රේඛීය ප්‍රසාරණය වෙන්න පුළුවන්. දැන් මේ පෑන ගත්තහම මම මේ පෑන නිකන් ඇන්දොත් පුතේ පෑනේ අපි කියමුකෝ නිකන් මම මෙහි අඳින්නේ මේ ඔය අංශු කෝටි මිලියන ගාණක් තියෙනවා. මේ අතට අංශු තියෙනවනේ ගොඩක්. හරි. ඒක එතකොට මේකේ මේ අතර තියෙන අංශු ප්‍රමාණය හරි අඩුයි. හරි. පළල අතර තියෙන අංශු ප්‍රමාණය අඩුයි. එතකොට මේ පරතරය වැඩි වුණාට මේක එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. නමුත් මේ අංශු එකින් එක හැම එකක්ම වැඩි වුණොත් පුතේ මේකේ මේ අතර ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් දික් වෙනවා. හරි. එතකොට අපි මෙන්න මේ වගේ වෙලාවකට කියනවා පුතේ මේක මොන ප්‍රසාරණයක් කියලාද? මේකට කියනවා පුතේ රේඛීය ප්‍රසාරණයක් කියලා කියනවා. පැහැදිලිද? එතකොට මේක ප්‍රසාරණය වෙන්නේ හරි රේඛීය වශයෙන් තමයි වැඩි වශයෙන් ප්‍රසාරණය වෙන්නේ රේඛීයව. දිග වැඩි වීම තමයි සුලභව පෙන්වන්නේ අපිට. වැඩි වශයෙන් පෙන්වන්නේ හයිලයිට් වෙන්නේ. ඒ නිසා රේඛීය. එතකොට මේකේ දිග පළල දෙකම සමාන නම් දරුවනේ. එතකොට මේකේ දිගයි පළලයි දෙකයි සමානයි නම් හිතන්නකෝ. මේ අතටත් මේක යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. පල්ලෙහා අතටත් යම් ප්‍රමාණයක් මේක පුතේ මොකද වෙන්නේ වැඩි වෙනවා. දිග අතටත් වැඩි වෙනවා. පළල අතටත් වැඩි වෙනවා නම් පුතේ අපිට ගන්න පුළුවන් මොකක්ද? මේ අතට මේ අතර දෙකම වැඩි වෙනකොට මේ පෘෂ්ඨ ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඕකට කියනවා පුතේ මොන ඵල ප්‍රසාරණය කියලාද? වර්ගඵල ප්‍රසාරණය කියලා කතා කරනවා. ඊට පස්සේ හිතන්න දැන් කඩදාසියක් වගේ ගත්තොත් වර්ගඵල ප්‍රසාරණයක් වෙන්නේ. දැන් අපේ වගේ අතේ තියෙනවා මේ වෙලාවේ පුතේ කඩදාසියක් මේ කඩදාසිය ගත්තාම පුතේ මේ අතර ලොකු රේන්ජ් පළලක් නැහැනේ. ඒතර මේ අතර ලොකු වර්ග වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒතර වැඩි වෙන්නේ මේ අතරයි මේ අතරයි. ඒතර වර්ගඵල ප්‍රසාරණයක් වෙන්නේ. නමුත් පුතේ අපි ගත්තොත් මේක ඝනකයක් ඝනකාභයක් ඝනකයක් වගේ ඝන වස්තුවක් ගත්තොත් මේ බලන්න. මේකේ ඝන වස්තුවක් ගත්තොත් දරුවනේ මේකේ දිග පළල උස කියන මාන තුනම සැලකිය යුතු මට්ටමක තිබුණොත් එහෙම මේ බලන්න. මේකේ අපි ගත්තා මේ කියුබ් එකක් ගත්තොත් එහෙම මේ වගේ හරි මේකේ මේ අතටත් වැඩි වෙනවා මේ අතටත් වැඩි වෙනවා පල්ලෙහා අතටත් වැඩි වෙනවා නම් පුතේ මාන තුනම වැඩි වෙනකොට අපි කියනවා පුතේ ඕක මොනමා ප්‍රසාරණය කියලාද? පරිමා ප්‍රසාරණය කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ මොනවද රේඛීය ප්‍රසාරණය, වර්ගඵල ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණය කියලා අපි කොටස් තුනකට බෙදලා තමයි අපි මේක කතා කරන්නේ. හොඳයි පුතේ අපි ඉස්සරහට යනවා රේඛීය ප්‍රසාරණය කියන තැනට යනවා. හරි රේඛීය ප්‍රසාරණය බලන්න. එතකොට රේඛීය ප්‍රසාරණයේදී අපේ මම ඕගොල්ලන්ට දැන් මේ වෙනකොටත් විස්තර කරලා ඉවරයි. මොකද්ද රේඛීය ප්‍රසාරණයක් කියලා කියන්නේ? හරි කිසියම් වස්තුවක උෂ්ණත්වය වැඩි කරනකොට මේකේ දිගෙහි සිදුවන වැඩිවීම අපි කතා කරනවා පුතේ රේඛීය ප්‍රසාරණය කියලා. එතකොට ඔය පුතේ දැන් අපි ප්‍රසාරණය ගත්තොත් මේකේ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට දැන් හිතන්නකෝ මෙහෙම මම ඇලුමිනියම් දණ්ඩක් ගන්නවා. හරි ඊට පස්සේ රත්රන් දණ්ඩක් ගන්නවා. හරි ඔය වගේ යකඩ දණ්ඩකුත් ගන්නවා. එක වගේ එකම වර්ගයේ දඬු. එක වගේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය වලින් හදපු දඬු. මේක කොපර් Cu, මේක යකඩ Fe, මේක රත්රන් Au. මේ ඔක්කොම පුතේ මම එකම උෂ්ණත්වයකට රත් කරනවා. රත් කරපුවාම පුතේ මෙයාලා ඔක්කොම දිග වැඩි වෙන්නේ සමාන ප්‍රමාණ වලින්ද? නෑ. හරි මේගොල්ලෝ අපි ගත්තාම කොපර් මෙච්චරක් වෙනවා. ඔහොම. හරි යකඩ ඊට වඩා ටිකක් වැඩි වෙයි. හරි රත්රන් ගොඩක් අඩු වගේක් වෙයි. ඔන්න ඔය විදිහට පුතේ මේකේ දිග වැඩිවීම එකිනෙකට වෙනස්. ඔන්න ඔය වෙනස නිසා පුතේ අපේ ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට අර්ථ දක්වනවා නියතයක්. හරි එක එක ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට මේ ගුණය වෙනස් නිසා අපි එක එක ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට නියතයක් අර්ථ දක්වනවා. ඔන්න ඕක තමයි අපි කතා කරන්නේ පුතේ මොකක්ද? රේඛීය ප්‍රසාරණතාවය කියලා කතා කරනවා ඇල්ෆා. අපි නැවත පොඩ්ඩක් ඒ ස්ලයිඩ් එකට ගියොත් පුතේ හරි රේඛීය ප්‍රසාරණය කියන ස්ලයිඩ් එකට ගියොත් බලා ගන්න පුළුවන් රේඛීය ප්‍රසාරණ සංගුණකය හෙවත් රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ ඕක තමයි.
එතකොට මොකද්ද පුතේ මේ රේඛීය ප්‍රසාරණතාවය කියන්නේ? ඒක ඩෙෆිනිෂන් එක මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් ඔව් අහනවා. මොකද්ද රේඛීය ප්‍රසාරණතාවයේ ඩෙෆිනිෂන් එක පුතේ? මොකක්ද කියන්නේ? හරි ඒකක දිගක දණ්ඩක් ගත්තොත්, ඒ කියන්නේ මීටර එකක් දිග දණ්ඩක් ගත්තොත්, ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කළොත්, ඔය දිගෙහි සිදුවන වැඩිවීම අපි කතා කරනවා පුතේ මොකක් කියලාද? එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය කියලා අපි කතා කරනවා. මොකක්ද ආපහු කියමු දරුවනේ? හරි ඒකක දිගක දණ්ඩක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කළ විට, නැත්තම් වෙනස් කළ විට කිව්වත් කමක් නැහැ. වෙනස් කළ විට දිගෙහි සිදුවන වෙනස අපි කතා කරනවා එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය කියලා අපි කතා කරනවා. පැහැදිලිද? හොඳට ඕව මතක තියාගන්න. ඩෙෆිනිෂන් එකක් නම් ඒ විදිහට තියෙන්න ඕනේ. ඕක ඔබේ වචනෙන් ලියන්න. ඒවම කරන්න යන්න එපා. වැඩේ වල් වෙනවා පුතේ. එතකොට ලකුණක් ගන්න බැරුව යනවා ඔබට. බලන්න. එතකොට අපි ඊළඟ කොටසට යනවා පුතේ. රේඛීය ප්‍රසාරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. නැත්නම් අපේ රේඛීය ප්‍රසාරණය හොයන්න පුතේ ප්‍රකාශනයක් ගන්න ඕනේ. බලන්න ඕගොල්ලන්ට හුරු පුරුදු සමීකරණ ටිකක් ඔය තිරේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ලයිඩ් එකේ පෙන්නනවා. හරි. එතකොට මේ සමීකරණ ඔබට හුරු ඇති. මේක තාම නුහුරු නම් පුතේ තවත් කල් තියෙනවා පුංචි කාලයක් ටක් ගාලා ඔලුවට දාගන්න බැරි වෙන එකක් නේ. බලන්න. අපි ගත්තොත් පුතේ මේ වගේ එන්න මේකේ සන්නායකයක් ගත්තොත් මේකේ දිග ආරම්භක දිග අපි ගත්තොත් L නෝට්. ආරම්භක දිග L නෝට්. මේක සිම්පල් උනත් ගැටලුවක් ප්‍රශ්නයක් නෑ. L නෝට් කියලා ගන්නවා. එතකොට මේකේ මම උෂ්ණත්වය වැඩි කරනවා පුතේ සෙල්සියස් අංශක තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරනවා කියන්නේ වෙනස් කරනවා. වෙනස් කරපුවාම අපි මෙයාව මම ඇන්දොතින් එහෙම මෙන්න මේ වගේ නෙන්නේ. දැන් මෙයාව පොඩ්ඩක් පුතේ දිග වැඩි වෙයි. හරි සීතල කරා නම් දිග අඩු වෙයි. සංකෝචනය කියලාත් අපි කියනවා ඒකට. හරි එතකොට මේ තියෙන L නෝට් මේකේ දිගෙහි වෙනසට අපි කියනවා ඩෙල්ටා L. හරි දිගෙහි සිදුවන වෙනස ඩෙල්ටා L. වෙනසට ඩෙල්ටානේ. ඔන්න චුට්ටක් මේකේ දිග වැඩි වුණා. මෙන්න මේ වැඩි වෙච්ච දිග හොයාගන්න සමීකරණයක් තියෙනවා. මේක තියරි පාඩමක් කළා නම් ඔබ ඔප්පු කරලා ගන්න දරුවනේ. ඒක පොඩ්ඩක් සිහියට නගා ගන්න. එතකොට මේ ගමන යන්න ඔබට ලේසි වෙයි. එතකොට අපිට එනවා පුතේ ඩෙල්ටා L සමානයි කවුද? හරි L නෝට්. හරි L නෝට් ඇල්ෆා තීටා. එහෙනම් L නෝට් කියනවා ආරම්භක මුල් දිග. ඇල්ෆා කියලා කියනවා රේඛීය ප්‍රසාරණතාව. හරි රේඛීය ප්‍රසාරණතාව සංගුණකය කියන්නත් පුළුවන්. තීටා උෂ්ණත්ව වෙනස. පැහැදිලිද? එහෙනම් මොනවද ඩෙල්ටා L දිගෙහි සිදුවන වෙනස? L නෝට් කියලා කියන්නේ ආරම්භක දිග. ඇල්ෆා රේඛීය ප්‍රසාරණතාව. තීටා උෂ්ණත්ව වෙනස. හරිද පුතේ? හරි. මෙතනදී ඕගොල්ලන්ට මේ සමීකරණයට දාදී පුංචි chance එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සූත්‍ර වලට ආදේශ කරන්නේ පුතේ සම්මත ඒකක වලින්නේ. කතන්දරයක් නෑ නේ. ඒක අපි සම්මත SI ඒකක වලින් තමයි ආදේශ කරන්නේ. නමුත් මේකේ L එකක් මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවනේ පුතේ. එතකොට මේ වගේ සූත්‍ර වල ඔබට පොඩි හැකියාවක් තියෙනවා. L ටෝන් නම් සෙන්ටිමීටර් වලින් ආදේශ කරන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ උත්තරෙත් එන්නේ මොන වයින්මද? එතකොට සෙන්ටිමීටර් වලින්. L ඕගොල්ලන්ට ඕන නම් මීටර් වලින් දාන්න පුළුවන්. හැබැයි මේ පැත්තෙත් උත්තරේ එන්නේ පුතේ මීටර් වලින්මයි. L ඕන නම් ඕගොල්ලන්ට කිලෝමීටර් වලින් දාන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ උත්තරෙත් එන්නේ කිලෝමීටර් වලින්මයි. ඒක හැම එකටම පාවිච්චි කරන්න එපා දරුවනේ. මේ වගේ එකම රාශිය දෙපැත්තෙම තියෙනවා නම් විතරයි ඔබට ඔන්න ඔය කියන හැකියාව ලැබෙන්නේ. හොඳයි. අපි මේකේ මේ සූත්‍රය පාවිච්චි කරලා තව සූත්‍රයකට යනවා. හැබැයි ඒක වැඩියෙන් භාවිතා කරන්න යන්න එපා. හරි. ඒක භාවිතය හරි අඩුයි. භාවිතා කරනවට වඩා මේක භාවිතා කරලා හදන එක ලේසි. නමුත් අපිට තියරි වලට තියෙන සූත්‍රයක් නිසා අපි මතක තබා ගැනීම අපිට කර යුතු දෙයක්. එහෙනම් මම ගත්තොත් පුතේ මේකේ දැන් අර වැඩි වෙච්ච දිගයි ආරම්භක දිගයි දෙකේම එකතුව මම ගත්තොත් පුතේ L කියලා. හරි වැඩි වෙච්ච දිගයි හරි ඒකේ ආරම්භක දිගයි ආරම්භක දිගයි වැඩි වෙච්ච දිගයි දෙකම එකතු කරලා ගත්තොත් මේකේ මම දිග ගත්තොත් L කියලා. ලෙන්ත් කියලා ගන්න පුළුවන්. එහෙනම් මට එනවා පුතේ L සමාන වෙනවා ආරම්භක L නෝටුයි ඩෙල්ටා L ගේ එකතුවනේ. L නෝට් ධන ඩෙල්ටා L. හරිද? හරිනේ දරුවනේ. හරි. බලන්න එහෙනම් එනවා L නෝට් මෙතන ඩෙල්ටා L කියලා කියන්නේ කවුද? L නෝට් ඇල්ෆා තීටා. එහෙනම් පුතේ දැන් L නෝට් එකක් අපිට ගන්න පුළුවන් එළියට. L නෝට් එකක් එළියට ගත්තාම මෙතන L නෝට් ගෙන් L එළියට ආපුවම 1 ධන L නෝට් එළියට ආපුවම ඇල්ෆා තීටා. එහෙනම් එනවා L සමානයි L නෝට් වතාවක් 1 ධන ඇල්ෆා තීටා කියලා එනවා පුතේ සූත්‍රයක්. ඕක ඔබට ආපහු අපිට ස්ලයිඩ් එකට යන්න පුළුවන් නම් ස්ලයිඩ් එකෙත් ඔබට පැහැදිලිව තියෙනවා. හරි L නෝට් සමානයි 1 ධන හරි L සමානයි L නෝට් වතාවක් 1 ධන ඇල්ෆා තීටා.
හොඳයි ඒකමයි. හැබැයි මේ සූත්‍රයේ භාවිතය ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරන්න අපි භාවිතා කරන්නේ නැති තරම් පුතේ ගණන් හදන්නේ. හොඳයි. අපි ඉස්සරහදී ඔන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පුතේ. ඔන්න පුංචි ගාණක් දාලා තිනවා. අපි සූත්‍රයක් කරා නම් ගාණක් හදන එක සාමාන්‍ය ජීවිත පුතේ. හරි. එතකොට තමයි සූත්‍රය ගැන වැඩි අවබෝධයක් අපිට ලැබෙන්නේ. හරි. ඔබට මම හිතනවා ගාණක් තියෙනවා පැහැදිලි. ඔබට පුංචි වෙලාවක් පොඩ්ඩක් ගාණ බලාගත්ත හැකි. ගාණ ගැන පොඩ්ඩක් හිතුව හැකි. හරි. කියවන ගමන් මේ හිතුව හැකි. ඔබ විභාගේ ලියලා විභාගේ ළඟ ඉන්න දරුවෝ. හරි. සමහර ලාවට ඔබට මේ වෙනකොට උත්තර පවා කල්පනා වෙනවා ඇති. උත්තර ඔබ හිතෙන් හදනවා ඇති. හරි. ඒ මට්ටමේ ඔබටපත් වෙලා ඇති. හරි එතකොට උත්තරේ ටට්ටක් ගාලා ඒ ගාන ඕගොල්ලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට පිවිසලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක දැනුවත් කිරීම ලැබෙනවා ඉස්සරහට. එතකොට මේකේ ගාන වැඩි වෙලාවක් ඕගොල්ලන්ට මේක ස්ලයිඩ් එක තැබිය යුතු නේ. බලන්න එන්න සීතල රටක උෂ්ණත්වය සෙල්සියස් අංශක -10ක් වූ දින එක. සීතල රටක් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයලුද? -10ක්. හරි. දිනක දුම්රිය මාර්ගයක් 8 මීටර් දිග වාහනේ රේල් පීලි සවි කරනු ලැබී. මේ දුම්රිය මාර්ගයට මීටර් 8 රේල් පීලි තමයි මේ හයි කළයි කියලා කියන්නේ පුතේ. මීටර් 8ක් දිග රේල් පීලි හයි කරාලු. ඔහම මම රේල් පාර තිබ්බා. සාමාන්‍යයෙන් ඔයාලා මේක දන්න කතාවක්. පුංචි දෙයක් පුතේ රේල් පීලි කවදාක්වත් එකට වද්දලා සෙට් කරන්නේ නැහැ. හරි ඇයි ඒ මේවා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට පුතේ මෙව්වා එකිනෙකට ගට්ටලා නැත්නම් හප්පලා සෙට් කළොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනකොට දිග වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙයාව හිර වෙනවා පුතේ. දැන් මෙහෙම වද්දලා හැදුවොත් එහෙම මෙයාව හිර වෙනවා මේ මැද එක. උට යන්නේ නමන් නැතුව වෙනවා පුතේ. එයා මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙන්නේ නොවි ඉන්න බෑ. එයා උපක්‍රමයක් විදිහට මොකද කරන්නේ? මේක වක්‍ර වෙනවා පුතේ. හරි ඔහම වක්‍ර වෙනවා. වක්‍ර වෙනකොට පුතේ කෝච්චි එනවා. මෙතනින් පීලි පයින්නවා. මහා විනාශයක් වෙනවා. පැහැදිලිද? ඒ නිසා සාමාන්‍යයෙන් අපි එයාට ප්‍රසාරණය වෙන්න ඉඩ තියලා තමයි අපි රේල් පීලි සවි කිරීම කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි පුංචි පන්ති වල ඉඳලා දන්න කතන්දරයක් ඔබ O level පන්ති ඉඳලා ඉගෙනගෙන ඇති. හරි. එතකොට මේකේ මේ රේල් පීල්ලේ පුතේ මේ අතර දුරස් ප්‍රමාණයක් තියෙනවා. මේකේ උෂ්ණ කාලවලදී, ඒ කියන්නේ අවුව වැටෙන කාලවලදී මේ රේල් පීලි රත් වෙනවලු දල වශයෙන් සෙල්සියස් අංශක 50ක් විතර වෙනකන් රත් වෙනවලු. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් වෙනවා කියන එකම නෙමෙයි ඇත්තටම. හරි පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් වුණොත් ජීවත් වෙන්න අමාරුයිනේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 43 දී ඔබට මතක නම් ජෛවාණු පාඩම සෙල්සියස් අංශක 43ක් වෙනකොට පුතේ අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන විකෘති වෙන්න ගන්නවා. එතකොට අපි ගොඩ ලොකු උෂ්ණත්වයකට නිරාවරණය වුණොත් ගොඩක් වෙලාවට මැරෙන්නේ පිච්චිලා නෙමේ අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන විකෘති වෙලා. එතකොට ඔබ මේකෙන් ඒකත් මතක තියාගන්න. ජෛවාණු පාඩමේ ප්‍රෝටීන ටික බලන්න අමතක නම් ඔබට. හරි. එතකොට අපි ගත්තාම මේකේ සෙල්සියස් අංශක 50කට මේක රත් වෙනවයි කියලා තියෙනවා. ඒතර අවුව වැටෙනාම මේක යකඩ විදිහට තාපය උරාගෙන මේක රත් වෙනවා. ඒතර රත් වෙනකොට මෙයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා හිටම් මොකද කියන්නේ? අතර තැබිය යුතු හිදැස කොච්චර දිගක් තියෙනවද උඩ කියලා යහන්නේ. එහෙනම් මේකේ ඇල්ෆාත් අපිට දීලා තියෙනවා රේඛීය ප්‍රසාරණය. මම මෙතන ලියන්නම් පුතේ. ඇල්ෆාගේ අගය දීලා තියෙනවා 12 වැඩි කිරීම 10^6යි. මේක ඔබට දෙනවා අනිවාර්යෙන් පුතේ කෙල්විනයට. නැත්නම් ඇල්ෆාගේ ඒකක වෙන්නේ සෙල්සියස් අංශකයට කෙල්විනයට. ඕවා ඔයගොල්ලන්ගේ පේපර් එකේ දෙයි. එතකොට අපි බලමුකෝ මේ කොහොමද මේ රේල් පීල්ලක් ප්‍රසාරණය වෙන්නේ කියලා. රේල් පීල්ල මේ පැත්තට ඔක්කොම පිරෙනවද? එහෙම නෙමෙයි වෙන්නේ. මෙයා දෙපැත්තටම දික් වෙනවා පුතේ. එතකොට මේ සිදුර පිරෙන්නේ හරි මේ සිදුර පිරෙන්නේ මෙහෙමයි. මේ පැත්තට මෙයා භාගයක් දික් වෙනවා. මේ පැත්තෙන් මෙයා භාගයක් කොහොම දික් වෙනවා. හරි. එතකොට ඔය විදියට තමයි මේ සිදුර ෆිල් වෙන්නේ. එතකොට මේක ආයේ මෙතෙන්ට එනවා. මේක එහා පැත්තටත් යනවා. ආයේ මේක මෙතෙන්ට එනවා. ඔය විදියට තමයි මේ සිදුර ෆිල් වෙන්නේ. එතකොට මෙන්න මේ රේල් පීලි දෙකක් අතර තියෙන හිදැස මේ රේල් පීල්ලෙන් මේ පැත්තෙන් භාගයයි මේ පැත්තෙන් භාගයයි නිවහන්නේ. එහෙනම් පුතේ සම්පූර්ණ එක රේල් පීල්ලක දිගට එක රේල් පීල්ලක ප්‍රසාරණයට මොක වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? මේ රේල් පීලි දෙක අතර තියෙන හිදැස එක රේල් පීල්ලක ප්‍රසාරණයට මොකද වෙන්න ඕනේ දරුවනේ? සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? ඔයාලට මේ જાතිය ගණන් දුන්නොත් ඒක ඕගොල්ලෝ කල්පනා කරලා හිතනවා නම් හොඳයි. නැත්නම් මතකේ තියාගන්න රේල් පීලි දෙක අතර තියෙන හිදැස මේකේ එක පීල්ලක් වෙනම ගත්තොත් ඒකේ සම්පූර්ණ ප්‍රසාරණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේකේ පීල්ලෙන් මේ පැත්තට භාගයයි මේ පැත්තට. ඒතර භාග දෙකක් කියන්නේ මේ පීල්ලේ සම්පූර්ණ ප්‍රසාරණය මේ එක සිදුරක ප්‍රමාණයට මොකයි? සමානයි. එහෙනම් අපි පුතේ මේ පීලි දෙක අතර තියෙන්න ඕනේ හිදැස හොයනවායි කියලා කරන්න ඕනේ. මොකක්ද? මේ පීල්ලක ප්‍රසාරණය හෙව්වනම් හරි. එහෙනම් අපි ලියනවා පුතේ හිදැස සමානයි. හිදැස සමාන වෙනවා මොකේටද? එක් රේල් පීල්ලක රේඛීය ප්‍රසාරණය. එක් රේල් පීල්ලක රේඛීය
ප්‍රසාරණය. හරි ප්‍රසාරණයට සමාන. එහෙනම් අපි ගත්තාම හිදැස සමානයි එක්‍රේල් පීල් එක රේඛීය ප්‍රසාරණය ගන්න පුළුවන් L නෝට් ඇල්ෆා තීටා. L නෝට් කියලා කියන්නේ ආරම්භක දිග. ආරම්භක දිග අපිට දීලා තියෙනවා පුතේ කොච්චරක් කියලාද? මීටර 8ක් කියලා දීලා තියෙනවා. එහෙනම් ආරම්භක දිග මීටර 8යි. ඇල්ෆා දීලා තියෙනවා පුතේ කොච්චරයි කියලාද? 12 වැඩි කිරීම 10 ඍණ 6යි. හරි. ඊට උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා පුතේ බලන්න. මෙතන කල්පනාවෙන් මම මේකක් දාලම දුන්නේ ඒකයි. මේකේ උෂ්ණත්ව වෙනස ගන්න 50න් අඩු කරන්න ඕනේ පුතේ ඍණ 10ක්. 50න් අඩු කරන්න මම පොඩ්ඩක් මේ පැත්තට වෙන්න ලියන්නම් දරුවනේ. හරි. බලන්න මෙතන අපි ගත්තොත් එහෙම මෙතන L නෝට් 8යි මීටර්. ඊට පස්සේ ඇල්ෆා අපිට එනවා පුතේ 12 වැඩි කිරීම 10 ඍණ 6ක්. කල්පනාවෙන් ආදේශ කරන්න ඕනේ. හරි. ඊට උෂ්ණත්ව වෙනස එනවා 50න් අඩු කරන්න මොන 10ක්ද? ඍණ 10ක්. හරි 50න් අඩු කරන්න ඍණ 10ක්. හරි කල්පනා කළා කොටක් ගාලා මේක බලමු 40යි කියලා. ඉවරයිනේ පුතේ ගාන එතනින් එහාට. එහෙනම් එනවා 8 වැඩි කිරීම 12 වැඩි කිරීම 10 ඍණ 6 වැඩි කිරීම 50න් අඩු කරන්න ඍණ 10ක් කියන්නේ සදිස් සංඛ්‍යා අඩු කරන්න බෑ පුතේ. 50ට එකතු කරන්න ධන 10ක්. එහෙනම් 50යි 10යි කීයද? 60යි කියලා එනවා. පැහැදිලිද? එහෙනම් මේක ඕගොල්ලන්ට සුළු කරගන්න පුළුවන් පුතේ. කැල් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට කැල්කියුලේටර්ස් දෙනවා පාවිච්චි කරන්න. පුංචි කැල් එකක් දෙනවනේ. හරි මම මෙතන උඩ මැකුවොත් එහෙම. හරි මම මේක සුළු කරන්න වෙලාව ගන්න. එතකොට 8 වරක් 12 96යි. හරි 96 වැඩි කිරීම 60. මෙතන ඕනනම් 10 ඍණ 6 යට යවන්න 10 ධන 6යි. හරි ඒ කියන්නේ 1.6යි. මේක ඕනනම් චුට්ටක් කොහම සුළු කරගෙන හරි මෙතන 96 වැඩි කිරීම 6 බෙදීම ලක්ෂය කියලා උත්තරයක් එනවා. මීටර් වලින් තමයි ඔය උත්තරේ එන්නේ. හරි ඔය මීටර් වලින් එන උත්තරේ ඔයගොල්ලන්ට සෙන්ටිමීටර් වලට මිලිමීටර් කරගන්න ඕන නම් ඒක 1000න් වැඩි කරගන්න. එතකොට මේක මිලිමීටර් කරලා උත්තරයක් ගන්න පුළුවන්. මේක ආදේශ කරා නම් ඔබට ඔය ලැබෙන තියෙන්නේ උත්තරය තමයි. හොඳයි. අපි එහෙනම් එනවා පුතේ මේකේ ඊළඟ ප්‍රසාරණයට වර්ගඵල ප්‍රසාරණය කියන සංකල්පයට. එහෙනම් එනවා පුතේ අපි ඊළඟ ස්ලයිඩ් එකට වර්ගඵල ප්‍රසාරණය කියන තැනට. බලමු එහෙනම් පුතේ වර්ගඵල ප්‍රසාරණය කියලා කියන්නේ මොකක්ද? හරි වර්ගඵල ප්‍රසාරණයේදී අපි කතා කරනවා බලන්න මේකක නැත්තම් කිසියම් වූ තලයක පුතේ දිග පළල කියන දෙකම සැලකිය යුතු අගයක තියෙනවා නම් එතකොට රත් කරනකොට දිගත් වැඩි වෙනවා. මේ වගේ මේක රත් කරනකොට මේකේ දිගත් වැඩි වෙනවා. මේ පැත්තට දිගත් චුට්ටක් වැඩි වෙයි. පළලත් චුට්ටක් වැඩි වෙයි. එතකොට මේක මේ වගේ වෙනවා. මේ තියෙන්නේ ඉස්සල්ලා තිබිච්ච తত্ত্বය, මේ තියෙන්නේ පස්ති తত্ত্বය. හරිද දරුවනේ? හරි. එතකොට මේ විදියට පුතේ දිගයි පළලයි දෙක වැඩි වෙන නිසා මේ බෝඩර් එක වැඩි වෙලා නෙමෙයි. මෙන්න මේ පෘෂ්ඨය පුතේ වැඩි වෙලා. එතකොට මෙන්න මේක තමයි අපි කතා කරන්නේ පුතේ වර්ගඵල ප්‍රසාරණය හෙවත් ඒරියා කියන අර්ථයෙන් ඩෙල්ටා A. හරි ඩෙල්ටා A. පැහැදිලිද? එහෙනම් වර්ගඵල ප්‍රසාරණය අපි ගණනය කරන්න යන්නේ. එතකොට අපිට ඇත්තට මේකේ ඔප්පු කරද්දී සූත්‍ර ඕගොල්ලන්ට මතක ඇති. අපිට මේ සූත්‍ර ටික අපි ඔප්පු කිරීමේදී එකම රොටේෂන් එකම විදිහට තමයි ආවේ. හරි එකම ස්ටෙප්ස් ටිකක් තමයි අපිට ආවේ. හරි මේ ලොකු දෙයක් නෑ. ඒ නිසා පුතේ අපි ගත්තොත් එහෙම මේකටත් අපි සූත්‍රය අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි වර්ගඵල ප්‍රසාරණය ගැන පොයකේ ඩෙෆිනිෂන් ටික පොඩ්ඩක් කතා කරලා ඉමු. මොකක්ද එහෙනම් වර්ගඵල ප්‍රසාරණය කියන්නේ ඔයාලගේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඒකක නැත්නම් අපි ගත්තාම වර්ගඵල ප්‍රසාරණය කියන්නේ කිසියම් පෘෂ්ඨයක උෂ්ණත්වය වැඩි කරද්දී වර්ගඵලයේ සිදුවන වැඩිවීම තමයි අපි වර්ගඵල ප්‍රසාරණය කියන්නේ දරුවනි. ඊට පස්සේ වර්ගඵල ප්‍රසාරණතාව බීටා මං කිව්වා එක එක පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට වර්ගඵලයේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය වෙනස්. එතකොට වර්ගඵල ප්‍රසාරණතාවය ඔය ස්ලයිඩ් එකේ තියෙනවා බීටා කියලා. එතකොට මොකද්ද පුතේ වර්ගඵල ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වීම ඩෙෆිනිෂන් එක? ඔයාලගෙන් අහුවොත් වර්ගඵල ප්‍රසාරණතාවය යන කුමක්ද කියලා. ඔයගොල්ලෝ කොහොමද කියන්න ඕනි? හරි මෙන්න මෙහෙමයි කියන්න ඕනේ. ඒකක වර්ගඵලයක් සහිත පෘෂ්ඨයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වෙනස් කරපුවාම නැත්නම් කෙල්වින් එකකින් ගැටලුවක් නැහැ. වෙනස් කරපුවාම වර්ගඵලයේ සිදුවන වෙනස් වීම හරි වර්ගඵල ප්‍රසාරණතාවය කියලා. එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණතාව කියලා කියනවා. මොකක්ද වර්ගඵල ප්‍රසාරණතාව කියන්නේ? ඒකක වර්ගඵලයක් සහිත පෘෂ්ඨයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වෙනස් කිරීමේදී වර්ගඵලයේ සිදුවන වෙනස එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණතාව ලෙස හඳුන්වයි කියලා තියෙන්න ඕනේ. හරිද දරුවනේ? හොඳයි. හරි. ඕක තියෙන එක
පොඩ්ඩක් ආයේ යටින් උඩට ගන්න තමයි මේ අපි අපේ මේ මෙහෙවර කරන්නේ. හරි මේ රූපවාහිනී නාලිකා ස්වාධීන රූපවාහිනී නාලිකා කරන්නේ ඒක තමයි. බලන්න. එතකොට මේකේ අපි ගත්තාම වර්ගඵල ප්‍රසාරණය සඳහා ප්‍රකාශනයක් ගන්න හදන. අපිට යන්න පුළුවන් මේ ස්ලයිඩ් එකට බලන්න. හරි වර්ගඵල ප්‍රසාරණය ප්‍රකාශනය. බලන්න ওই ප්‍රකාශනයයි අර කලින් ගත්ත ප්‍රකාශනය එක වගේමයි පුතේ. හරි මොකක්ද? අපි කලින් කතා කර ප්‍රකාශනයේ කවුද? L සමානයි L not alpha theta. දැන් කතා කරනවා මොකක්ද? හරි A සමානයි A not beta theta. හරි මෙන්න සූත්‍රය. මේ එකම දේ නිකන් AB මාරු වෙන එක විතරයි වෙන්නේ. A සමානයි A not ආරම්භක වර්ගඵලය B වර්ගඵල ප්‍රසාරණතාව θ උෂ්ණත්ව වෙනස. පැහැදිලි? ඉස්සල්ලා එකම මේ බලන්න නිකන්නේ හරි අපි ගත්තා මේ එක්කෙනෙක් වෙනකොට මේ තව කෙනෙක් නිකන් ඉලක්කම් ආදේශ වීමක් විතරයි වෙලා තියෙන්නේ. මේ සූත්‍ර අම්මෝ ගොඩයි එහෙම කල්පනා කරන්නවත් එපා. එකමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් පුතේ එහෙනම් මේකේ ආරම්භක වර්ගඵලය A නෝට් නම් වැඩි වෙච්ච එක ඩෙල්ටා A නම් දැන් මේ මුළු වර්ගඵලය මම A කියලා ගත්තොත් හරි මේ සම්පූර්ණ මේ වැඩි වෙච්ච ටිකයි කලින් ටිකේ එකතුව මම A කියලා ගත්තොත් එහෙනම් මට එනවා A සමානයි A නෝට් ධන ඩෙල්ටා A කියලා එනවා. A නෝට් ධන ඩෙල්ටා A කියලා එනවා. එහෙනම් පුතේ බලන්න එන්න A නෝට් කියලා කියන්නේ A නෝට් ඩෙල්ටා A කියලා කියන්නේ A නෝට් බීටා වර්ගඵල ප්‍රසාරණතාව θ උෂ්ණත්ව වෙනස. එහෙනම් පුතේ A නෝට් එකක් ගන්න එළියට A නෝට් එකක් එළියට ගත්තාම A නෝට් ගෙන් මෙතන 1 ධන බීටා θ. එහෙනම් මේ ඉස්සල්ලා වගේම සූත්‍රයක් ඉස්සල්ලාව කවුද? L සමානයි L නෝට් 1 ධන ඇල්ෆා θ. දැන් එනවා මොකද්ද? A නෝට් සමානයි A නෝට් sorry A සමානයි A නෝට් වාරයක් 1 ධන බීටා θ. පැහැදිලිද? ඔයගොල්ලන්ට ඔගේ මගේ අකුරු වලට වැඩිය ලස්සන අකුරෙන් ස්ලයිඩ් එකේ තියෙනවා. හරි ඔයගොල්ලන්ට ටක් ගාලා මේකේ අඩුපාඩුවක් ඔයගොල්ලන්ට සකස් ඒ කියන්නේ මේක පොඩි සටහනක් දාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් ආයේ ප්‍රශ්නයක් එනවා පුතේ. දැන් ළමයිකට හිතෙන්න පුළුවන් ඉතින් සර් දැන් අපේ රේඛීය ප්‍රසාරණයේදී ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරණතාවයක් කියලා. දැන් ආයේ වර්ගඵල ප්‍රසාරණය කරද්දී ආයේ වර්ගඵල ප්‍රසාරණතාවයකුත් ඕනේද නැහැ. අපිට රේඛීය ප්‍රසාරණතාවය දන්නවනම් වර්ගඵල ප්‍රසාරණතාවය කියන්නේ බීටට අපිට ප්‍රකාශනයක් ගත්තා. මේකත් තියරි පන්තියේදී ඔප්පු කරලායි ගත්තේ පුතේ. දැන් අපිට ඕවා කර ඉන්න වෙලාවක් නැහැ නේ. හරි ඒවා අපිට විභාගයකදී තියරි ළමයෙකුට අපි උගන්වනවා දල වශයෙන් මේ ළමයා ඉහළ හොඳ අවබෝධයක් ගන්න. හැබැයි මේ රිවිෂන් කරන ළමයෙකුට අපිට ඕනේ අවබෝධය ගන්න මේ කලබල වෙන්න නේ. ඌට විභාගය ලියවන්න ඕනේ. හරි ඒ නිසා පුතේ අපි කතා කරනවා එහෙනම් බීටා සමානයි 2යි ඇල්ෆා. එහෙනම් පුතේ අදාළ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය දන්නවනම් ඒක දෙකෙන් වැඩි කරලා අපිට පුළුවන් පුතේ කවුරු හොයා ගන්නද මේකේ වර්ගඵල ප්‍රසාරණතාවය හොයා ගන්න පුළුවන්. පැහැදිලිද? රේඛීය ප්‍රසාරණතාවය දෙකෙන් වැඩි කළා නම් වර්ගඵල ප්‍රසාරණතාවය හොයා ගන්න පුළුවන්. එතකොට ගාන විභාගයට දෙන්නේ ඕගොල්ලන්ට රේඛීය ප්‍රසාරණතාවය විතරයි පුතේ. එතකොට ඕගොල්ලන්ට වර්ගඵල ප්‍රසාරණය නම් ගණනය කරන්නේ ඒක දෙකෙන් වැඩි කරලා බීටා හොයලයි බීටයි සූත්‍රයට දාන්න ඕමනා. හොඳයි. එහෙනම් අපේ ඔය වගේම පුතේ ඊළඟ ස්ලයිඩ් එකට එනවා පරිමා ප්‍රසාරණය. හරිද? අපි එනවා පරිමා ප්‍රසාරණය කියන සංකල්පයට. බලන්න පුතේ එන්න පරිමා ප්‍රසාරණය. පුතේ අපි ගත්තොත් එහෙම දැන් ඝන වස්තුවක් ගත්තොත් බලන්නකෝ මේකේ දිග පළල උස කියලා ත්‍රිමාන 3D කියලා කියන්නේ මාන තියෙනවා 3ක්. හරි දිග පළල උස. එතකොට මේකේ මේ දිග පළල උස කියන ඔබේ තිරයේ දිස් වෙනවා පුතේ. ඔක ඒ ගමම්ම කියව ගන්න මං කියන එක අහගන්න ගමම්ම. හරි අපි ගත්තොත් පුතේ හරි මේකේ බලන්න දිග පළල උස දිගක් තේනවා පළලක් තේනවා උසක් තේනවා. මේ තුනම වැඩි වුණොත් පුතේ මේ බලන්නකො මේ තුනම වැඩි වුණොත් මේ පැත්තටත් ඔහොම වැඩි වෙනවා. හරි මේ පැත්තටත් ওই විදියට වැඩි වෙනවා. හරි මේ යට අතටත් ඔහොම වැඩි වෙනවා පුතේ. හරි මේ වගේ මොකද වෙන්නේ? මේ වස්තුව ගොඩක් ලොකු වෙනවා පුතේ. එම ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. අපිට අඳිද්දි එහෙම චුට්ටක් ඇඳලා පේන්නේ නැහෙනි. හරි මේ බලන්න මේකේ අපි ගත්තාම මේ තිවිච්ච වස්තුවට වඩා හැම අතින්ම විශාල වස්තුවක් ඇද. මෙන්න මේකට අපි කියනවා පුතේ මොනමා ප්‍රසාරණය කියලාද? පරිමා ප්‍රසාරණය ඩෙල්ටා V වොලියුම් පරිමාවට. එතකොට ඩෙල්ටා V කියනවා පරිමා වෙනස. පැහැදිලිද? එහෙනම් මේ පරිමා වෙනසට අපි ඩෙල්ටා V කියනවා. එහෙනම් මේකෙත් අර ඉස්සල්ලා සූත්‍රයේ වගේම හරි අපිට බලන්න අපි ටිකක් පරිමා ප්‍රසාරණය කියන්නේ මොකද්ද කියලා මෙයන්. එහෙනම් මොකද්ද පරිමා ප්‍රසාරණය කියන්නේ? කිසියම් ඝන වස්තුවක උෂ්ණත්වය වැඩි කිරීමේදී ඒ පරිමාවේ සිදුවන වැඩිවීම අපි කියනවා පරිමා ප්‍රසාරණය කියලා.
පරිමා ප්‍රසාරණතාව කියලා එකක් අර්ථ දක්වනවා. බලන්න රේඛීය ප්‍රසාරණතාවයක් අර්ථ දැක්වුවා. වර්ගඵල ප්‍රසාරණතාවයක් අර්ථ දැක්වුවා. එහෙනම් ඉතින් පරිමාවටත් තියෙන්නේ මේ පුතේ. එහෙනම් පරිමා ප්‍රසාරණතාව ගැමා. මෙන්න පරිමා ප්‍රසාරණතාව. එහෙනම් මොකද්ද පරිමා ප්‍රසාරණතාව? අර හැදුවා වගේම අපි හදාගමු මෙයාට ප්‍රකාශනයක් මේ බලන්න එකක් මතක තියාගත්තා වෙයි. මොකද්ද පරිමා ප්‍රසාරණතාව? ඒකක පරිමාවක් සහිත ඝන වස්තුවක. කියන්නේ ඝන මීටර එකක්. ඒකක පරිමාවක් සහිත ඝන වස්තුවක. උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් වෙනස් කිරීමේදී නැත්නම් වැඩි කිරීමේදී කිව්වත් කමක් නැහැ. වෙනස් කිරීමේදී පරිමාවෙහි සිදුවන වැඩිවීම එම ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාව ලෙස හඳුන්වයි. ආපහු කියමු පුතේ මොකක්ද? හරි ඒකක පරිමාවක් සහිත ඝන වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් වෙනස් කිරීමේදී එහි පරිමාවයේ සිදුවන පරිමාවයේ සිදුවන වෙනස පරිමා ප්‍රසාරණතාව ලෙස හඳුන්වයි. පරිමා ප්‍රසාරණතාවය කියලා කියනවා. හොඳයි පුතේ. හොඳයි. එහෙනම් අපි යනවා පුතේ ඊළඟ ස්ලයිඩ්ස් වලට අපේ පාඩමේ ඉස්සරහට යමු. හරි. එහෙනම් බලන්න ඉස්සෙල්ලා වගේම සූත්‍ර ටිකක් අපිට ආයෙ ඇවිල්ලා තියෙනවා. හරි බොහොම සරලයි කතන්දරේ. හරි බලන්න. ඉස්සෙල්ලා වගේම සූත්‍ර ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලාගත්ත හැකි මේ මතක තියාගන්න වෙනම ආයාසයක් දරන්න අවශ්‍ය නැහැ. එක ගලෙන් කුරුල්ල 3-4 දිනක් බාගත්ත හැකි පුතේ. හරි බලන්න එක සූත්‍රයක් මතක තියාගත්තාම සංකේතික වෙනස් කර වැඩේ එනවා. බලන්න ඔක්කොම ටික ගත්තොත් එහෙම L සමානයි L not alpha theta මේ රේඛීය ප්‍රසාරණයට ලිව්වා. ඊට පස්සේ A සමානයි A not beta theta මේ අපි වර්ගඵල ප්‍රසාරණයට ලිව්වා. ඊට පස්සේ V සමාන delta V හරි delta V සමානයි V not gamma theta හරි මේ විදිහට පරිමා ප්‍රසාරණයට එනවා. මේ එකම කතන්දරේ යන්නේ පුතේ. එහෙනම් අපේ OS සූත්‍රයේ මර මුළු ප්‍රමාණය සඳහා අපි සූත්‍ර ගත්ත මතක ඇති මොකක්ද? අපේ මුළු ප්‍රමාණ සඳහා සූත්‍ර ගත්තා. L අවසාන පරිමා දිග L කියලා ගත්තොත් L සමානයි L not වතාවක් 1 alpha theta කියලා ගත්තා. ඊට පස්සේ අවසාන වර්ගඵලය A නම් A not වතාවක් 1 beta theta කියලා ගත්තා. ඊට පස්සේ අපේ V අවසාන පරිමාව ගත්තොත් එහෙනම් එනවා පුතේ V not වතාවක් 1 gamma theta කියලා එනවා. පැහැදිලිද? හරි මේක ඔන්න ඔය විදිහට සූත්‍ර විශාල ප්‍රමාණයක් එනවයි කියලා හිතන්නේ නැතුව මේ එකම සූත්‍රය තමයි මේ අවස්ථා කීපයකදී වෙන වෙන ඒකක වලින් රිපීට් වෙන්නේ කියලා හිතුවනම් ඔබට හිතට දැනෙන අපහසුතාවය යම් ප්‍රමාණයකට අවප්‍රමාණ වෙයි. එතකොට ගානක මතක තියාගන්න ආසාවක් ලැබෙයි ඔබට. ආසාවක් ධෛර්යයක් ලැබෙයි. බලන්න. එහෙනම් අපි එනවා පුතේ ඊළඟට වර්ගඵලයයි පරිමාවයි දෙකම එකතු කරලා එක ගානක් හදමු. හරි. එතකොට වෙන වෙනම ගණන් හදන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවේ අවශ්‍යතාවය අර පුළුවන් තරම් අර short and sweet කියන කතාවනේ නේ. පුළුවන් තරම් කෙටි. හරි. ඉක්මන් ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. බලන්න එන්න. පිත්තල ඝණයක පාදයක දිග උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දී සෙන්ටිමීටර් 10ක් වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 දක්වා රත් කළ පසු ඝනකයේ මුහුණත වර්ගඵලයත් ඝනකයේ පරිමාවත් සොයන්න කියලා කියනවා. බලන්න අපේ මේකට පුංචි ගාණක් දීපුවාම පොඩි රූප කෑල්ලක් ඇඳගෙන ගොඩ දාන එක හරි ලේසි පුතේ. එතකොට නැවත ගාණ කියවන්න යන්නේ නැහැ. අපි ටක් ගාලා පොඩි රූපයක් ඇඳගෙන ඒ රූපෙට අවශ්‍ය දත්ත ටික ලකුණු කරගන්න. එහෙනම් බලන්න මෙතන සෙන්ටිමීටර් 10ක් දිග පළල උස වෙන ඝනකයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉඳලා මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පුතේ 70 වෙනකන් රත් කරනවලු. 50කින් වැඩි කරනවා කියලා කියන්නේ. එතකොට ටීටා 50යි. ඒවත් ඔලුවට එන්න ඕනේ ගාම්ම. එතකොට මේක ටිකක් ලොකු වෙයි පුතේ. අපි ඒක අඳින්න අවශ්‍ය නැහැ. හරි. පරිමාවක් ගන්න. පිත්තල සඳහා රේඛීය ප්‍රසාරණ දාන්න ඇල්ෆා දෙනවා පුතේ අපිට. කීයද? 1.9 10^5 කෙල්විනයට ඔය කියලා කතාවක් දෙනවා. හොඳයි. එහෙනම් බලන්න පුතේ ඔය විදිහට තියෙන්නේ. එහෙනම් අපිට අක් ගාලා මේකේ මුලින්ම අහනවා අපෙන් මොකද්ද? වර්ගඵල ප්‍රසාරණය. ඉතින් වර්ගඵල ප්‍රසාරණය හොයන්න දරුවනේ ඉස්සෙල්ලා වර්ගඵලයක් හොයන්න මේ පෘෂ්ඨයක. එහෙනම් අපි හොයමු පෘෂ්ඨයක වර්ගඵලය. එහෙනම් අපිට පුළුවන් පෘෂ්ඨයක වර්ගඵලය කීයද? 10 වරක් 10 කීයද? දිග 10යි පළල 10 නම් පෘෂ්ඨයක වර්ගඵලය පුතේ 100යි වර්ග සෙන්ටිමීටර් ඒකකේ දාන්න. ඊට පස්සේ දැන් වර්ගඵල ප්‍රසාරණය අහනවා නම් අපිට ඇල්ෆාගෙන් වැඩක් නැහැනේ.
අපිට ඕනේ බීටානේ. එහෙනම් අපි දානවා බීටා සමාන වෙනවා පුතේ 2යි ඇල්ෆාට. එහෙනම් අපේ හොයමු වර්ගඵලයේ වැඩිවීම. ඊට පස්සේ වර්ගඵලයේ වැඩිවීම අපෙන් අහන්නේ පුතේ මොකක්ද? මුහුණතක වර්ගඵලයත් ගණකයේ පරිමාව. වර්ගඵලය අහන්නේ. එහෙනම් වැඩිවීම හොයලා දැන් අලුත් වර්ගඵලයනේ අහන්නේ. වැඩිවීම හොයලා තිබිච්ච එකට එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් එන්න අපි වැඩිවීම හොයමු පුතේ ඩෝන් ගාලා. අපි වර්ගඵලයේ වැඩිවීම හොයනවා. කවුද? ඩෙල්ටා A. ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා. A නෝට් කියලා කිව්වේ ආරම්භක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 100යි. කමන්නේ නැහැ සෙන්ටිමීටර වලින් දැම්මට පුතේ. මං කිව්වා පටන් ගනිද්දි මේ පැත්තත් වර්ගඵල පදයක් මේ පැත්තත් වර්ගඵල පදයක් නම් ගැටලුවක් නැහැ සෙන්ටිමීටර වලින් දාන්න. නමුත් වර්ග සෙන්ටිමීටර වලින් දැම්මොත් මතක තියාගන්න උත්තරේ එන්නේ ඔබට වර්ග සෙන්ටිමීටර වලින්මයි. එහෙනම් මෙතෙන්ට අපි දැම්ම 100 බීටා කියලා කියන්නේ වර්ගඵල ප්‍රසාරණතාව. ඒක වෙනුවට අපි දාන්නේ 2යි ඇල්ෆා. හරි. තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. එහෙනම් අපිට දාන්න ඕනේ 70 ඍණ 50. ආදේශ කරමු පුතේ තව එක ස්ටෙප් එකක්. එහෙනම් එනවා මෙතන 100 2යි ඇල්ෆා කියන්නේ 2 වැඩි කිරීම ඇල්ෆා 1.9 10 ඍණ 5. හරි. 1.9 10 ඍණ 5. 70න් 50ක් ගියපුවාම sorry. හරි 70න් 20ක් දරුවනේ මෙතන 50 නෙමෙයි දරුවනේ 20. හරි. මෙතන 70න් 20ක් ගියපුවාම 50යි. හරි. ආපහු මගේ මෙතන මේ 50 දාලා තියමුනේ පුතේ. අඩු කරපු උත්තරේ දාලා තිබුණේ 70න් අඩු කරන්න ඕනේ 20ක් දරුවනේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට මේක තව බිදක් සුළු කරගන්න පුළුවන්. හරි. බිදක් සුළු කරගන්න පුළුවන්. මේ බලන්න. හරි. ගොඩාක් සුළු කරන්න යන්න වෙලාව ගන්න එපා. 100 මෙතන එනවා 100 ආපහු මෙතන මේ 2යි මේ 50යි වැඩි කර හැකිනේ පුතේ. ඒතර ආයෙ 100යිනේ. ඔන්න මේ දෙක වැඩි කරපුවාම ආයෙ 100යි. හරි. එතකොට මෙතන 100යි මේ 2යි 50යි වැඩි කරපුවාම ආයෙ 100යි. හරි. මෙතන මේ 2යි මේ 50යි වැඩි කරාම ආයෙ 100යි. මෙතන 1.9 1.9 මේ 10 ඍණ 5මයි යටට ගෙනියනවා පුතේ. ඔයාලා අපි දර්ශක පාඩම දන්නවනේ 10 ඍණ 5 යට එනකොට 10 ධන 5යි. ඒ කියන්නේ 1.5යි. හරි. ඔය විදිහටයි එන්නේ. එහෙනම් මේක මේ 4 අතේ කැපුවේ හැකිමි. ඔය බලන්න ඔය. එහෙනම් මෙතන එන්නේ 1.9 බෙදීම 10යි කියන්නේ අපිට එනවා පුතේ 0.19යි වර්ග සෙන්ටිමීටර් කියලා එන්නේ. 0.19යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා 10න් බෙදුවම. හරි නේද? හරි. ඊට පස්සේ අපෙන් තව දෙයක් අහනවනේ. ගණකයේ පරිමාවත් සොයන්න කියලා කියනවා. එහෙනම් පුතේ මම මේකම කොහොමද පරිමාව හොයන්නේ? හරි. මේකේ පරිමාව හොයන්නේ කොහොමද? එන ආරම්භක පරිමාව හොයාගත්තා. ඊට පස්සේ අපේ සූත්‍රය sorry. මේක මෙතනින් නවත්තලා බෑ පුතේ. අහන්නේ මොකද්ද? වර්ගඵලය කියලානේ. හරි. පොඩ්ඩක් මම උත්තරේ අවසානයේ පොඩ්ඩක් සකස් කරනවා. අපෙන් අහන්නේ පුතේ මේ උෂ්ණත්වයේදී වර්ගඵලයේ වැඩිවීම නෙමෙයි වර්ගඵලය කොච්චරද කියලා අහන්නේ. නිකන් දරුවනේ මොකද කරන්න ඕනේ? මේ ආරම්භක වර්ගඵලයට එකතු කරන්න ඕනේ. එහෙනම් අවසාන වර්ගඵලය. හරි. නැත්නම් සෙල්සියස් අංශක 70 දී වර්ගඵලය. එහෙනම් ගමු වර්ගඵලය 50ට sorry 100ට එකතු වෙන්න ඕනේ දරුවනේ. එහෙනම් 100ට එකතු වෙන්න ඕනේ. කීයක්ද? 0.19ක්. එහෙනම් එනවා 100.19යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරි නේද? හරි වර්ගඵලයනේ අපෙන් අහන්නේ. දැන් අලුත් වර්ගඵලයනේ. එතකොට කලින් තිබිච්ච එකට වැඩි වෙච්ච ටික එකතු වෙන්න ඕනේ. හරි. ඒක ප්‍රශ්නයක් ගත්තම අර මෙතනින් හදලා ඉවරයි. නමුත් අපි උත්තරය අවසන් කරන්න එපයි පුතේ. ඒක එතෙන්ට වෙන්නේ. හරි. ඊළඟට අහනවා පුතේ මොකක්ද? මකනවා මං. හරි. උත්තරය අහනවා අපෙන් මොකක්ද? අවසාන පරිමාව. ඒ කියන්නේ සෙල්සියස් අංශක 70 දී අපෙන් අහනවා මොකක්ද? පරිමාව කොච්චරද කියලා අහනවා. හොඳයි එහෙනම් අපි එන්න බලන්න. පරිමාව අපි බලමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම ආරම්භක පරිමාව. start volume. හරි. ආරම්භක පරිමාව කොහමද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. 10 වැඩි කිරීම, 10 වැඩි කිරීම 10. එතකොට එනවා අපිට කීයයි කියලාද? 1000යි කියලා එනවා ඝන සෙන්ටිමීටර්. හොඳයි. ඝන සෙන්ටිමීටර් 1000යි. ඊළඟට අපෙන් අහනවා පුතේ මොකක්ද? sorry පරිමාව හොයන්න නම් ගැමා ඕනේනි. ගැමා කියලා කියන්නේ 3යි ඇල්ෆා. ඇල්ෆා වගේ 3 ගුණයක්. දැන් අපි සූත්‍රය දාමු පුතේ කවුද? අපි සූත්‍රය දාමු ඩෙල්ටා V. ඩෙල්ටා V මෙතනින් හදන්නන්නේ. මෙතනින් හදන්නම්. බලන්න ඩෙල්ටා V සමානයි V ගැමා තීටා. V ගැමා තීටා. V
10යි 2000යි ගැමා කියලා කියන්නේ 3යි ඇල්ෆා ඩේටා උෂ්ණත්ව වෙනස 20 ඉඳලා 70ට. එතකොට 70 රින 20යි. හරි 3යි ඇල්ෆා දාලා ආදේශ කරන්න ඕනේ. ඒව අමතක කරන්න එපා දරුවනේ. එහෙනම් එනවා මෙතන 1000. හරිද? 1000. ඊට පස්සේ 3යි ඇල්ෆා කියලා කියන්නේ 3 වැඩි කිරීම. ඇල්ෆා 1.9 10 රින 5. හරි 1.9 10 රින 5 70න් 20ක් ගියපුවා මෙතන එනවා කීයද 50. ඔය විදිහට එන්නේ. එහෙනම් පුතේ අපිට තව බිඳක් සුළු කරගන්න පුළුවන් මේක. හරි. එහෙනම් මේක පල්ලෙහාට ගන්න. එතකොට එනවා 1000 වැඩි කිරීම 3 බොහොම නිස්කලංකව කරගෙන යන්න පුතේ. 1.9 වැඩි කිරීම 50 කලබල වෙන්නේ නැහැ. 10 රින 5 යට ගන්නවා. 10 ධන 5යි 1.5යි. හරි සුළු කරනවා. මෙතන 3යි මෙතන 3යි මෙතන 1යි මෙතන 1යි. හරි එහෙනම් එනවා මෙතන 5 වරක් 3 15යි. හරි 15 වැඩි කිරීම 1.9 බෙදීම 10. ඕනනම් තව බිදක් සුළු කරගත්ත හැකි 5 වරක් 2යි 5 වරක් 3යි. හරි එහෙනම් මෙතන එන්නේ 1.9 3ෙන් වැඩි කරපුවාම 5.7යි. එතකොට 5.7 වැඩි කිරීම 2යි ඝන සෙන්ටිමීටර් කියලා එයි. පැහැදිලිද? මෙතන එනවා 5.7 5.7 වැඩි කිරීම 2 ඝන සෙන්ටිමීටර් කියලා එයි. මෙන්න මෙච්චරකින් පරිමාව වැඩි වෙනවා. නමුත් මේක නෙමෙයි පුතේ අපෙන් අහන උත්තරේ වෙන්නේ. මොකක්ද අපෙන් අහන උත්තරේ වෙන්නේ? අපෙන් අහන්නේ දරුවනේ මේකේ අවසාන පරිමාව. එහෙනම් කොහොමද අපි අවසාන පරිමාව ගන්නේ? මේ ආරම්භක පරිමාවට මේකට මේ 5.7 බෙදීම 2 කියන එක එකතු වෙන්න ඕනේ. එහෙනම් අපේ එකතු කරමු පුතේ එන්න. ඉවරයි මෙතනින් ගාන. බොහොම පුංචි ගානක්. හරි ළමයිනේ හදන්න ඕනේ. හරි එහෙනම් මෙතන 1000. හරි මෙතනට එකතු කරන්න ඕනේ. 5.7 බෙදීම 2 කියලා එකක්. එහෙනම් මෙතන 1000ට එකතු කරන්න ඕනේ 5ට දෙවරක් 2 4යි එකක් ඉතුරුයි 14 දෙවරක් 8 16යි 10ට 5යි. එහෙනම් එනවා මෙතන 2.8යි 5යි. එහෙනම් එනවා 1000යි 1002යි 0.8යි 5යි ඝන සෙන්ටිමීටර්. ඔය විදිහටයි එන්නේ අවසාන පරිමාව. හරිද පුතේ? හරි. ඕවා පුංචි දේවල් ඔයගොල්ලන්ට මොහොතකින් සුළු කරගන්න හදාගන්න පුළුවන් වෙන්න උවමනයි. හොඳයි අපි එනවා පාඩමේ පරිමාව යටතේ අන්තිම අවසන් කටයුතු ටිකට පුතේ. හරි ද්‍රව ප්‍රසාරණය කියන තැනට. බලන්න. එතකොට ද්‍රව ප්‍රසාරණය ගත්තොත් පුතේ ටිකක් ද්‍රව ප්‍රසාරණයේ කතන්දරේ වෙනස්. හැබැයි මම මතක් නොකර ටිකක් තියෙනවා පුතේ. මතක් නොකර ටික කියන එක මම ඒකත් මතක් කරන්නම්. ඉතින් මම මෙතන විශේෂයෙන් මතක් නොකර බෙර මොනවද ප්‍රසාරණයේ භාවිත ප්‍රසාරණ නිසා සිදුවන හානි ද්විලෝහ පටේ ප්‍රසාරණයේ එදිනෙදා පරිසරයේ දැක ගන්න තියෙන තැන් ඒව හරි වැදගත්. හරි මම මේකෙදී ඕගොල්ලන්ට මේ වෙලාවේ අපේ ලොකු බාරයක් ඔලුවට දාන්න බලාපොරොත්තුවක් නැති නිසා හරි මේක පුළුවන් තරම් සංක්ෂිප්ත කරලායි අපි කතා කරන්නේ. ඒ නිසා මෙන්න මේ ටික මම ඔයාලට මතක් කළේ නෑ දරුවනේ. මොනවද? ප්‍රසාරණයේ භාවිත. ඒ කියන්නේ ප්‍රසාරණයේ යෙදීම් ඇප්ලිකේෂන් කියන ඒවා අහනවා ප්‍රශ්නවලදී. ඒ වගේම ඕගොල්ලොන්ට මතක තියාගන්න ඕනේ පුතේ ප්‍රසාරණ නිසා අපිට ඇති වෙන හානි කරදර. හරි ඊට පස්සේ අපි ගත්තාම ප්‍රසාරණ නිසා ඝනත්වය විචලනය. දැන් යකඩයක් අපි රත් කරලා තලන්නේ. හරි යකඩයේ ප්‍රසාරණයට ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙන වෙලාවට මිටි පහර ගහපුවාම මේක තැලිලා යනවා. හරි අන්න ඒ වගේ දේවල් ඇප්ලිකේෂන්ස්. හරි ඊට පස්සේ ද්විලෝහ පටි සහ ද්විලෝහ පටි වල භාවිත. ඔබේ තියරි පොත්වල ඇති දරුවනේ. හරි මගේ යුතුයකම තමයි ඒ ටිකත් ඔබ බලන්න කියලා ඔබට මතක් කරන එක. හරි බලන්න. එහෙනම් මම ඊළඟට කතා කරනවා ද්‍රව ප්‍රසාරණය කියන තැනට. අපි ස්ලයිඩ් එකේ පොඩ්ඩක් බලාගමු. හරි බලා ගන්නකො පුංචි රූපයක් එක්ක තියෙනවා. හරි මම ওই රූපය තව දුරටත් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබට ඔළුවේ තියෙන මතකය උඩට ගන්න ඒක ප්‍රමාණවත්. හරි මේකේ YouTube නාලිකාව හරි ITN 2.0 කියන YouTube නාලිකාවෙන් පුතේ මේක මේ පාඩම ආයෙ නරඹන්න පුළුවන් ඕගොල්ලන්ට. සමහර ලාවට පොත බලලා මතක් කරනවට වඩා මේක ඕගොල්ලන්ගේ ඔය හුරු පුරුදු ක්‍රමේ හරි ඔක වීඩියෝ එකක් බලලා මතක තියාගන්න එක මම හිතනවා හරියට වඩා ඉක්මන් සහ කෙටි ක්‍රමයක් වේවි. හරි නූතන තාක්ෂණයත් එක්ක.
බලන්න එන්න අපි කතා කරනවා පුතේ මේකෙදී ඔය ස්ලයිඩ් එක තියෙනවා ඕකේ. මේකේ මේ විදිහට හරි අපේ පොඩි උපකරණයක් නැත්තම් වටාඩි ෆ්ලාස්ක් එකක් වගේ අරගෙන මේකේ අපි යම් ප්‍රමාණයක් ඔය වගේ ජලය දාලා මම ටිකක් උඩට දාන්නම්. හරි මම මෙහෙම ජලය ටිකක් කොහොම උඩට දාලා හරි මේක රත් කරනවා දරුවනි. මේක රත් කරනවා. සාමාන්‍යයෙන් පුංචි පන්ති වල නම් අපි දැක්කේ රත් කරපුවාම මේ ද්‍රව ප්‍රමාණය උඩ එනවා. හැබැයි අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල් ළමයි පුතේ. එහෙම ඊට වඩා සූක්ෂමව අපි මේ උපකරණයක දිහා බලන්න ඕනේ. හරි දැන් අපිට මේක පේනවා මේක රත් කරද්දී මේක එකපාරට දරුවනේ උඩ යනවා නෙමෙයි වෙන්නේ. මොකක්ද? මේක රත් කරනකොට එකපාරට මේ රත් වෙනවත් එක්කම මේ ලෙවල් එක බහිනවා පුතේ. ලෙවල් ඩවුන් වෙනවා. පල්ලෙහාට බහිනවා මේක. හරි මම මෙතන ගත්තොත් හරි මේක එකපාරට පල්ලෙහාට බහිනවා. එහෙනම් පල්ලෙහාට යනවා. හරි මේක එකපාරට පහළ යනවා. පහළ ගිහිල්ලා ආයෙ ටික වෙලාවක් යනකොට පුතේ මේක හොම උඩ ගිහිල්ලා ඉස්සල්ලා තිබිච්ච තැනට වඩා එනවා. හරි එතකොට මෙන්න මේ ලෙවල් එක කියන්නේ මේ තිබිච්ච ලෙවල් එක පුතේ. මෙතෙන් තිබුණු ලෙවල් එක. ඔය තමයි අපි මේ ද්‍රවය තිබුණේ. හරි මම A පොසිෂන් එක කියලා ගත්තොත් මෙතන තමයි ද්‍රවය තිබුණේ. පැහැදිලිද? ඔතන තිබිච්ච ද්‍රවය පුතේ මම මේක රත් කරද්දී එකපාරට ඩොක් ගාලා බහිනවා. හරි බැස්සා ආයෙම බැහැලා තිබිලා ආයෙ ඔන්න ක්‍රමානුකූලව රත් කරද්දී ආයෙ තිබිච්ච මට්ටමත් ඉක්මවා උඩ යනවා. ඔය වගේ. හරි ආපහු ලෙවල් අප් වෙනවා මේ විදිහට මම එහෙනම් A වලින් B ට ගියා B ගෙන් C ට ගියා කියලා හිතලා මම මෙතන දානවා. පැහැදිලිද? අපි ද්‍රව ප්‍රසාරණයේදී මේ ස්ටෙප්ස් ටික පුතේ අපි අවබෝධ කරගන්න ඕනේ. ඇයි බැස්සේ? ඇයි උඩ ගියේ? ආදී වශයෙන්. හරි සාමාන්‍යයෙන් අපි මේ මෙතන මම මෙහෙම ඇන්ද ඔබට වැඩි අවබෝධයකට සාමාන්‍යයෙන් ඔයාලා දන්න කතන්දරයක් ද්‍රවයක් පුතේ මෙහෙම හිටින්නේ නැහැ. ද්‍රවයක් සාමාන්‍යයෙන් මෙහෙම හරි අවතල මාවකයක් තමයි හදන්නේ. හරි මම මේ ඔබට මේ ස්ටෙප්ස් ටික තමයි මට විස්තර කරන්න ඕනේ. මම මෙතන ඇඳීමේදී කෙනෙක් ප්‍රශ්න එහෙම මේක පොඩි අවතල මාවකයක් තමයි එන්නේ. හරි ඊට පස්සේ රසදිය වගේ පිරෙව්වොත් හරි ඒක ඔය විදිහට උත්තල මාවකයක් තමයි හදන්නේ. හරි ඒව අපේ සාමාන්‍යයෙන් ඔය තැන් වලදී විස්තර කරන එක විශේෂයෙන් අපේ සිලබස් එකේ විස්තර කරන දැන් නෙවෙයි. නමුත් ඒවා දැනගත යුතු දේවල්නේ අපි ද්‍රවයක් ගැන කතා කරන්නේ. හරි. එතකොට අපි බලනවා පුතේ මේ ලෙවල් කොහමද මෙහෙම මේ පල්ලෑ බහින්නේ උඩ යන්නේ මේ කතන්දරේ. හරි මම කියලා දෙන්නම්. හරි මේකෙදි වෙන්නේ පුතේ හරි මේකෙදි වෙන්නේ අපි මෙතනදී මේ ද්‍රවය රත් කරනකොට මුලින්ම පුතේ වෙන්නේ මේ තකහණියක් ද්‍රවය රත් වෙන්නේ නැහැ. මේක ද්‍රවයක් නේ පුතේ. එකපාරට තාපය මේකට යන්නේ නැහැ. මුලින්ම වෙන්නේ පුතේ හරි මේකෙදි මේ වීදුරුව තමයි රත් වෙන්නේ. එතකොට වීදුරුව රත් වෙලා පුතේ වීදුරුව ලොකු වෙනවා. හරි මෙන්න වීදුරුව ලොකු වෙනවා පුතේ. අපි කියනවා අන්න රේඛීය ප්‍රසාරණය වුණා වීදුරුව ලොකු වුණා. ඔය වගේ. එතකොට වීදුරුව ලොකු වෙච්ච ගමන් මේ ද්‍රව ටික බහිනවා පුතේ. මේ වීදුරුව ලොකු වෙච්ච අවකාශයට පිරෙනවා. පිරෙද්දි මේක ලෙවල් අප් ඩවුන් වෙනවා. මේක පල්ලෙහැ මට්ටමට එනවා. පැහැදිලිද? ඔන්න දැන් පල්ලෙහැට ඇවිල්ලා ඉන්නේ. ඔන්න වීදුරුව ලොකු වෙච්ච නිසා බැස්සා. පැහැදිලිද? ඊට පස්සේ වෙන්නේ මොකක්ද? දැන් ඔන්න වීදුරුවේ තිබිච්ච තාපය ටික ටික එනවා කාටද? ද්‍රවයට. ඔන්න දැන් ද්‍රවයට එනවා. දැන් ද්‍රවය ප්‍රසාරණය වෙන්න ගන්න. ඔන්න දැනුයි ද්‍රවය ප්‍රසාරණය වෙන්නේ. ඔන්න දැන් ද්‍රවය ප්‍රසාරණය වෙනකොට ද්‍රව ප්‍රසාරණයේ පුතේ රේඛීය ප්‍රසාරණයට වඩා ගොඩක් වැඩි. හරි ඝන වස්තු වල ප්‍රසාර ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණයට වැඩි ද්‍රව ප්‍රසාරණය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? මේ ලෙවල් එකත් ඉක්මවගෙන මෙන්න මෙයා යනවා පුතේ උඩ. හරි මෙයා මෙන්න මෙතෙන්ට එනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහටයි පුතේ මෙන්න මේ අවස්ථා දෙක අපිට ඇති වෙන්නේ. එහෙනම් වීදුරුව ප්‍රසාරණය නිසා බහිනවා ආපහු ද්‍රවය ප්‍රසාරණය නිසා මෙහෙම උඩ යනවා. පැහැදිලිද? එහෙනම් පුතේ අපි මෙන්න මෙතනදී කතා කරනවා හරි මේ සම්පූර්ණ මේ කතන්දරය අපිට ලියන්න පුළුවන්. හරි BC මේ සම්පූර්ණ දැන් ද්‍රවය මෙතන ඉඳලා මෙතෙන්ට ප්‍රසාරණය වෙලානේ පුතේ. එතකොට මේක තමයි ද්‍රවයේ ඇත්ත ප්‍රසාරණය, සත්‍ය ප්‍රසාරණය. එහෙනම් අපි මෙතනදී ගන්නවා BC සමාන වෙනවා පුතේ. BC සමාන වෙනවා AB ධන AC. AB ධන AC. පැහැදිලිද? එහෙනම් BC කියලා කියන්නේ සත්‍ය ප්‍රසාරණය. හරි. සත්‍ය ප්‍රසාරණය සත්‍ය ප්‍රසාරණය සමානයි AB කියලා කියන්නේ පුතේ බඳුනේ ප්‍රසාරණය. හරි බඳුනේ ප්‍රසාරණය. බඳුනේ ප්‍රසාරණය ධන හරි බඳුනේ ප්‍රසාරණය ධන AC කියලා කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. විසිබල් මේක තමයි අපි දැක්කේ. අපි පොඩි කාලේ දැක්කේ මෙතන තිබිච්ච වතුර ලෙවල් එක මෙතෙන්ට යනවා. හරි මේක තමයි අපි කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය.
හරි බඳුනේ ප්‍රසාරණය දාන දෘශ්‍ය ප්‍රසාරණය මම මේක මකනවා දරුවනේ ඔබට මම මේක ලිව්වට පැහැදිලි නැති නිසා හරි මේ කතන්දරය ඔළුවේ තියෙන්න ඕනේ හරි එහෙනම් මට ලියන්න පුළුවන් පොතේ මොකක්ද හරි BC කියලා කියන්නේ සත්‍ය ප්‍රසාරණය ඇත්තටම ද්‍රව්‍ය ප්‍රසාරණය වෙච්ච එක සත්‍ය ප්‍රසාරණය සමානයි AB කියලා කියන්නේ කවුද බඳුනේ ප්‍රසාරණය බඳුනේ ප්‍රසාරණය නිසා තමයි පල්ලෙහාට බැස්සේ බඳුනේ ප්‍රසාරණය ධන AC දෘශ්‍ය ප්‍රසාරණය ඒක තමයි ද්‍රව්‍ය උඩාව වගේ අපිට පේන්නේ හරි දෘශ්‍ය ප්‍රසාරණය හරි දෘශ්‍ය ප්‍රසාරණය හරි ඕක පුතේ ප්‍රසාරණතා ටික පාවිච්චි කරලා කියන්නේ ප්‍රසාරණය පාවිච්චි කරලා ප්‍රසාරණතා මේකෙන් ගන්න පුළුවන් කොහමද සත්‍ය ප්‍රසාරණය ගැමා T හරි ත්‍රුත් කියලා කියන්නේ ගැමා T සත්‍ය ප්‍රසාරණය බඳුනේ ප්‍රසාරණය කියන්නේ බඳුනේ රේඛීය ප්‍රසාරණය වගේ තුන් ගුණයක් බඳුනේ රේඛීය ප්‍රසාරණතාව 3යි ඇල්ෆා ධන හරි ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන ප්‍රසාරණය පුතේ නමුත් අපි ප්‍රසාරණය භාවිතා කරලා ප්‍රසාරණතාවය සඳහා තමයි මේ ප්‍රකාශනය ගන්න. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන්. හරි සත්‍ය ප්‍රසාරණතාව සමානයි බඳුනේ පරිමා ප්‍රසාරණතාව ඒ කියන්නේ රේඛීය ප්‍රසාරණය වගේ තුන් ගුණයක් ධන දෘශ්‍ය ප්‍රසාරණතාව ගැමා V විසිබල්. පැහැදිලිද? මෙන්න මෙහෙම අපිට ප්‍රසාරණතා සඳහා පුතේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මම මේ තියරි මතක් කළේ පුතේ ඔබ ළඟ මේ තියරි ටික තියෙනවා පුතේ මම මේ නැවත මේක ඇහැරවලා ගත්තා. එහෙනම් අපි එනවා ගැමාටි සත්‍ය ප්‍රසාරණතාව සමානයි බඳුනේ ප්‍රසාරණය බඳුනේ පරිමා ප්‍රසාරණය ධන දෘශ්‍ය ප්‍රසාරණතාව. හරි ඊළඟ ස්ලයිඩ් එකේ පුතේ ඕගොල්ලන්ට පොඩි ගානක් දාලා තියෙනවා දරුවනේ. හරි අපි යමු ඒ ගානට. බලන්න පොඩි ගානක් දාලා තියෙනවා. ඔය ගාන ඕගොල්ලෝ නෝට් කරගන්න. හරි නැත්තම් මේක ඒ අදාළ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඕගොල්ලෝ ඒකෙන් ගන්න ඩවුන්ලෝඩ් කරලා මේ ගාන හදන්න. හරි මේකේ මේ ගාන හදපුවාම මේක සම්බන්ධව ඔයාලට හොඳ අවබෝධයක් ලැබේවි. හොඳයි. එහෙනම් පුතේ අපේ අද දිනට අපේ මේ SFT පාඩම් මාලාව අවසන් කරනවා. ඔයගොල්ලන්ට අපේ ITN ශ්‍රී ලංකා 2.0 කියන YouTube නාලිකාව හරහා මේ පාඩම මේ වීඩියෝව නැවත නරඹන්න පුළුවන් දරුවනේ. එහෙනම් අපේ තවත් පාඩම් මාලාවකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් සුබ දවසක් පුතේ.